ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනම බලාපොරොත්තු වෙන්නේ තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ඔබ ශ්‍රවණය කරන මේ දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්ම දානයක් විදිහට ලෝකේ පුරා ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හැරීමටත් අද මේ ධර්ම ලාභය තමන්ට පමණක් නොව දන්න පිරිසකටත් වඩා නොදන්න පිරිසකුත් අරමුණු කරගෙන සිදු කිරීමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මහනුවර මණික්හින්න දිඹුලගාව තැන්න අංක 93 දරණ නිවසේ පදිංචි ඒ.එම්. බණ්ඩාරමණිකේ සමරකෝන් මෑණියන් සහ ජී.එම්. සමරකෝන් පියතුමන් කියන පින්වන්ත දෙපළ විසින් මේ ලෝකේ දිය හැකි දිය යුතු ධනක් වෙත්නම් මේ සියලු ධන් අතර උත්තරීතර දානය අද ඔබ ලෝකෙට දෙන වෙලාව ලෝකේ බුදුවරු පහළ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඕන කෙනෙක් එක විදිහට දෙන උත්තර අපිට එක තැනකට ගේන්න පුළුවන් ඒ තමයි ලෝකේ බුදුවරු පහළ වෙන්නේ සත්වයා දුකෙන් මුදන්නයි ඒ සත්වයා දුකින් මුදාලීම පිණිස බුදුවරු කරන්න වෙන දෙයක් නෙවෙයි දුකට වැටිලා එහි දුකෙන් මිදීමක් ගැන අදහසක් නැති දුකට වැටිලා දුකේ බැහැගෙන දුකේම සුළුසුළු ආස්වාද ලබමින් මෙතනින් නිදහස් වුණාම අති උතුම් සැපයක් තියෙනවා කියලා හිතා ගන්න බැරුව ඉන්න. මෙතනින් ගැලවෙන්න ඕන කියලා සමහර වෙලාවකදී හිතෙනවා. ඒත් ඒකට ක්‍රමයක් නැති සත්වයන්ට අන්න ඒ මග කියන්න තමයි බුදුවරු ලෝකේ පහළ වෙලා මේ ධර්ම දේශනා කරන්නේ. අන්න ඒ දුකෙන් මිදෙන මග තමයි අද මේ ලෝකෙට ඔබ කියන්නේ. එහෙනම් දුකෙන් මිදීම පිණිස දෙසූ බණක් ලෝකෙට දන් දීමේ අරමුණ ඔබේ වෙන එකක් වෙන්න බෑ. ඔබෙත් එහෙනම් අරමුණ මේ දෙසුම අහන යමෙක් වේ නම් ඒ සියල්ලෝ දුකින් මිදෙත්වා කියන පැතුමම විය යුතුයි. එය එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු පින් අනුමෝදනාවන් අපි පින්නතුනේ දේශනාව අවසානයේ පමණක් සිහිපත් කරන්න තියලා දේශනාව පටන් ගමු. මොකද ඒ විනාඩියත් වටිනවා ධර්ම දේශනාවට. පින්වත්නි අද ඔබට දේශනා කරන්නේ මේ අපි කාටත් හරි වටින කාරණයක්. මොකද මේ ලෝකයේම සියලු සත්වයෝ මෙන්න මේ අද දේශනා කරන කාරණාව අඳුනා ගන්න බැරි කම නිසා පින්වත්නි මහා අවුලකටපත් වෙලා ඉන්නේ. පින්වතුනි මේ නිවන් මඟ කියන එක පටිසෝතගාමි ගමනක්. ලෝකේ මිනිස්සු ලෝකේ සත්වයෝ ගලන මහ සැඩපහරක පහලට ගිහිල්ලා හොඳට පුරුදුයි. ඒකට ලොකු ආයාසයක් ලොකු උත්සාහයක් ඕන නැහැනේ. වතුර පාරත් පල්ලෙහාට ඒකට වැටෙන ඕනම මිනිස්සෙක් පහලට යනවද නැද්ද? ඒකේ පහලට යනවා. ඒකට ධර්මයේ ගැන දැනගත්තත් නැතත් පහලට යනවා. ධනවතත් දුප්පතත් පහලට යනවා. ඊළඟට පින්වත්නි හැකියාව ඇත්තත් නැත්තත් පහලට යනවා.
හැමෝම පහළට යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉවුරේ ඉඳලා අපිට කියනවා ඕකේ පහළට යනකොට ගඟක ওই ගංගාවේ පල්ලෙහා තියෙනවා මහ විශාල දියවිලක්. ඒ දියවිලේ මහා ගොඩක් අනතුරු තියෙනවා. එකක් ඒක හරි ගැඹුරුයි. ඒකේ හරියට රළ පහර තියෙනවා. එහෙම වුණාම මිනිස්සු ඔළුව උස්සගෙන හුස්ම අරගෙන දිය මැත්තේ ඉන්න බැරි වෙනවා. ඒ රළ පහරට මේ මිනිස්සුන්ව යට ගහනවා. ඒ වගේම මේ මහ විලට වැටුනම මේකේ ඉන්නවා මිනී කන මාළුවෝ. උන්ටත් අහු වෙනවා. කිඹුල්ලු ඉන්නවා. උන්ටත් අහු වෙනවා. එහෙනම් සමහර විටකදී මේ ගඟේ පහළට ගසාගෙන යන මිනිස්සු අනේ හරි සීතල වතුර ටික හරි ෂෝක් වතුර ටික කියලා යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා වැටෙන තැන හොඳ නෑ. මේ උපමාවක් කියන්නේ. මොකද මේ ලෝකේ සමහර උපමාවෙනුත් ධර්මයේ තේරුම් ගන්නවා. එතකොට පින්වත්නි කවුරු හරි නුවණැති මේ ගඟට වැටිච්ච මිනිස්සයාට හැබැයි මේ මිනිස්සයා ගඟේ යන්නේ අනේ මොන කරදරයක්ද මේ මොන දුකක්ද මේ එහෙම එකක් නෙවෙයි. මේ මිනිස්සයා මේ ගඟේ පල්ලෙහාට යන්නේ හරි සැපයි. හරි මිහිරි හොඳ සීතල වතුර ටික. ඔහොම කී තමයි යන්නේ. මේකේ ගුණත් කියන්නේ. මේ ගඟේ ගුණත් කී තමයි යන්නේ. දැන් කවුරු හරි මිනිස්සෙක් මේ මිනිස්සයාට කරුණාවන්ත මිනිස්සෙක් ගොඩ ඉඳලා කියනවා කාරණා දන්න කෙනෙක් අනුවණෙක් නෙවෙයි. එයා කියනවා මිනිස්සයෝ ඔය මේ මොහොතේ ඇඟට දැනෙන සීතල නම් ඔහොම තමයි. හැබැයි යෝයි ගිහිල්ලා වැටෙන්නේ නම් හොඳ තැනකට නෙමෙයි. ඔය යන යෑමන පල්ලෙහාට ගියොත් ඔය තියෙන එකම එක ආස්වාදයක්වත් එතන නැහැ. ඒ හින්දා පුළුවන් නම් ගොඩට පීනපන් කියනවා උඩ අතට. මොන ක්‍රමෙන් හරි පල්ලෙහාට වැටෙන්නේ නැතුව උඩට පීනපන් කියනවා. දැන් අර මිනිස්සයා මොකද කරන්නේ? මොන වීරිය හරි අරගෙන පින්නතුනේ අතේ පයේ වාරුවෙන් පහළට ගලන ගඟක උඩට පීනනවා. සමහර කෙනෙක් මේ උත්සාහයේ පළවෙනි දෙවෙනි මොහොතේ අතාරිනවා. ඒත් ගිහිල්ලා පහු අර විනාශෙටම වැටෙනවා. හැබැයි යමෙක් ඉන්නවා පින්නතුනේ දෑතේ දෙපයි වීරියෙන් මේ උත්සාහය අත්තරින් නැතුව පින්නතුනේ පිහිටක් පිලිසරණක් තියෙන තැනකට එනකන් කොහොම හරි පීනලා රැකිලා යනවා. එයත් ගොඩ වෙනවා. මේක උපමාවක්. මේ දියේ ගසාගෙන යන මිනිස්සයා කියන්නේ කවුද පින්නත්නි? මේ දියේ ගසාගෙන යන මිනිස්සයා කවුද? මේ දියේ ගසාගෙන මිනිස්සේ කියනවනේ ඒ කවුද පින්නත්නි? හරි මෙහෙම අහන්නම්කෝ. ඔබ ඔය සිදුවීම කොතනද ඉන්නේ? දැන් ඔය සිදුවීමේ ඔබ ඉන්නේ කොතනද? පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නේ එක්ක ගොඩ ඉන්නවා එක්ක ගඟේ වැටිලා ඉන්න මිනිස්සයා. ඔය දෙකෙන් ලෝක සත්වයා ඉන්නේ කොතනද? ගඟේ වැටිච්ච ගොඩේ. දැන් මේ දියපහරේ පහළට යන මිනිස්සු නිකන් නෙමෙයි යන්නේ. සතර අපාය ගැන අහහ නිරේ දුක මෙහෙමයි പ്രേත ලෝකේ දුක මෙහෙමයි කියලා අහහ අතීත සංසාර දුක මෙහෙමයි වින්දේ කියලා අපි දැන අපි අහහ හැබැයි ඒත් පින්නතුනේ මේ ලෝකේ විඳින්න තියෙන ඊ타ම తాවකාලික කාම සම්පත්තියක් විඳිනකොට අනේ සපයි අනේ හොඳයි මොන මිහිරක්ද අප්පා මේක කී පින්නත් ගුණ කී මහ ප්‍රපාතයකට යනවද නැද්ද? මහ ප්‍රපාතයකට යනවා පින්නත්
නිකන් නෙමෙයි යන්නේ ಗುಣ කියන්නේ. ಗುಣ කියන්නේ ඒක මොනතරම්ද කිව්වොත් මේ තියෙන දේවල් අත්තරගෙන දන් දීගෙන යනකොට අඩුම තරමේ මේ ලෝකේ සමහර විටකදී වදාපු අම්මා හදාපු තාත්තා කියනවා ඕමාරියන්නේ නැහැ ඉතින් ගියා කර ඉතුරු කරගන්නත් වෙයි කියලා හරි කියනවා. එහෙම හරි කියනවනේ. ඒත් අර ආපහු ආරය පින්නත් මේ ಗುಣ කියන එකමද නැද්ද කාමේ? මේ ಗುಣ කියන එකමයි. එතකොට ලෝකයා මේ తాවකාලික ಗುಣ කිය දේශනාවේ තියෙනවා පින්නතුනේ සමහර අය මේක තමයි ක්‍රමය කියලා පිළිගත්තු පිළිගැනීම් තියෙනවා. ඒ පිළිගැනීම් අතර එකක් තමයි අත්ති භික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. සමහර පිළිවෙලවල් තියෙනවා අපි පිළිගත්තු මේක තමයි හරි කියලා. හැබැයි ඒකේ ස්වභාවය තමයි මේ කරන වෙලාවේදී පිළිපදින වෙලාවේදී හොඳයි. පච්චුප්පන්න සුඛං. මේ වෙලාවේ හරි සැපයි. හැබැයි ආයතින් දුක්ඛ විපාකං. අනාගතයේ මේකේ ස්වභාවය මොකද්ද? දුක්ඛ විපාකං. දුක් විපාක. මේ මොකක් ගැනද කිව්වේ? කම් සැප විඳින එක ගැන. ලෝකෙ මිනිස්සු කම් සැප විඳිනකොට ඒකේ කිසි දොසක් පේන්නේ නැහනේ මිනිස්සුන්ට. නේ? මේ ලෝකෙ මිනිස්සුන්ට කම් සැප විඳිනකොට ඒකේ කිසි දොසක් පේන්නේ නැහැ. මේ කියන්නේ ඒවයි සැපයක් නැහැ කියන එක නෙවෙයි. හැබැයි ඒ සැපයේ තියෙන తত্ত্বය ඇත්ත ස්වභාවය තේරුම් අරන් ඒ ටික පරිහරණය කරන්න කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? ලෝකේ දොසක් පේන්නේ නැහැ. ඒ දොසක් පේන්නේ නැති වුනහම මිනිස්සු හිතනවා ඇත්තටම දොසක් නැහැ කියලා. දොසක් පේන්නේ නැති එකයි දොසක් නැහැ කියන එකයි දෙකක්. පැහැදිලි නේද? එතකොට දොසක් නැහැ කියන එක දෘෂ්ටියක්. එයාගේ දැක්මක් ඒක. දොසක් පේන්නේ නැතිකම එයාගේ ඒ මොහොතේ නොපෙනීමක්. පැහැදිලිද? හැබැයි දොසක් නැහැ කියලා දෘෂ්ටියට වැටුනොත් එහෙම මොකද වෙන්නේ පින්නත්? දොසක් තියනවද කියලා හොයන්නවත් එයා හිත හදාගන්නේ. තේරෙනවද නේද පින්නත්? දැන් නිකමට හිතන්නකො මෙහෙම කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. දපිටම ඒ පුද්ගලයා යනවා යම් සාප්පුවකට. මේක හොඳයි මේක මට ඕන කියලා පළමු කොට දුරතියා දකින දැක්මෙන් තීන්දුවකට ආවොත් ඒ මිනිස්සයා පින්නතුනේ ඒක හොඳද නරකද කියලා ඊට පස්සේ හොයලා බලන්නේ. ඇයි බාහිර දැක්මින්ම එයා හොඳයි කියන තීරණයට ආවා. ඒ වගේ ලෝකේ කාමයේ දෝෂයක් පේන්නේ නැති අවස්ථා අපිට තියෙනවා. පේන්නේ නැහැ කියලා කියන්නේ හැබැයි කාමයේ දෝෂයක් නැහැ කියන එකද? නැහැ කියන එක නෙවෙයි, පේන්නේ නැති එක විතරයි. එතකොට මේ කාමයේ දොසක් නැහැ කියලා හිතේ දෘෂ්ටිය හදාගත්තොත් මොකද වෙන්නේ? කාමයේ දෝෂය ගැන කිව්වත් අපි කාමයේ දෝෂය ගැන කිව්වත් එයාට ඒක අහන්න හිත එයා නිර්වුල් කරගන්නේ නැහැ, විවෘත කරගන්නේ. ඕකයි ওই දෘෂ්ටිගත වීමේ තියෙන බරපතලකම පින්වත්නි. ඒකනේ බුදුහාර කිව්වේ දිට්ඨිංච අනුපගම්ම කියලා. මේ ධම දකින්නේ දෘෂ්ටියට බැහැගත්තු නැති කෙනෙක්. දෘෂ්ටියකට බැස්සොත් නම් එතනින් එහා දකින්න තියෙන දේ දකින්න බෑ පින්වත්නි. එතකොට දැන් හොඳට තේරුම් ගන්න මේ කාමයේ ಗುಣ කිය කාමයේ දොසක් නැහැ කියලා පින්වත්නි මේ ලෝකයා මේ කාමයේ ඇසුරු කරමින් කාමයේ ප්‍රාර්ථනා කරමින් අතීත කාමයන්ගෙන් සතුටු වෙමින් මේ අතීතයේ විඳපු කාමයේ හිතෙන් වර්තමානයට අදිමින්
ඒ ඇදලා පින්වත්නි අනාගතයේ ඒවත් වර්තමානයේ ඇදගෙන ගැට ගහගෙන මේ ලෝකයා මේක නඩත්තු කරගෙන යන්නේ. එදා නම් මං හොඳ කෑම වේලක් කෑවා කියන්නේ අතීත කාමයේ ඇදලාද නැද්ද හිතෙන් වර්තමානෙට? හිතෙන් ඇදලා වර්තමානෙට පින්වත්නි. රසයේ දිවේ තියනවලු එදා කාපු එකේ? එදා කාපු එකේ රසයේ දිවට දැනෙන්නෙත් නැහැ. එදා කාපු කෑම දැන් ඇඟේ තියනවද? ඇඟෙත් නැහැ. හැබැයි එදා කෑම වේල රසයි කියලා සංඥාවක් තියෙනවා. කොහෙද? හිතේ. ඒක තමයි රසම කෑම වේල කියලා ඒකම දැඩිව ගත්තම මොකද වෙන්නේ? එයින් මෙහා පැත්තේ කන කිසිම කෑමක රසයට වටිනාකමක් දෙන්න අපි සූදානම් නැහැ. මේ රසයක් ගැන විතරයි කියන්නේ. අනෙක් හැම තැනකම තියෙන්නේ ඕක නෙවෙයිද? අනෙක් හැම තැනකම තියෙන්නේ ඕක. ඒ නිසා කිසිම වෙලාවක පින්වත්නි ඉක්මන් වෙන්න එපා. ඉක්මන් වෙන්න එපා. මේ කාමයන්ගේ දොස් තියෙනවා. එතකොට මේ කාමයන් తాවකාලිකයි. මේක ගිහිල්ලා සතර අපායේ දුක්වල වැටෙන තැනට එනකම් මේ කාම නැමැති දියපාරේ අපේ අරන් යනවා. බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙලා කියනවා මේකෙන් ඈතර වෙන ක්‍රමය. තේරුම් ගන්න. කාමය ඇහි තියෙන දේකුත් නෙවෙයි. කාමය හිතේ රූපේ තියෙන දේකුත් නෙවෙයි. ඇහෙන් දකින රූපයෙන් පින්වත්නි ඒ රූපය මුල් කරගෙන සිතේ ඇතිවන ලාමක හැඟීමක් තියෙන ඕන ඕක තමයි කාමය කියන්නේ. කාමය කියන්නේ ඕන ඕක පින්වත්නි. පැහැදිලිද? ඇසත් රූපයක් තියෙනවා. ඒ ඇසෙන් රූප දැකීම මත ඒ රූපය මුල් කරගෙන ඒ රූපයට කියනවා කාම වස්තුව කියලා. එහෙම නැත්නම් කාම නිමිත්ත. පැහැදිලිද? බාහිර අරමුණ කියලා කියනවා. ඒක බාහිර දෙයක්. ඒකේ කාමේ නැහැ. ඒ රූපය ඇහෙන් දැක්කම පින්වත්නි අපේ හිතේ ඇති වෙනවා ඒ ගැන ලාමක සංකල්පනාවක්. ඒ ලාමක සංකල්පනාව ප්‍රියයි, හොඳයි, සැපයි, ආස්වාදයි කියලා නම් ඔන්න කාමයක්. හපෝ මට උක පෙන්වන්න බෑ කිව්වනම් පටිගයක්. ඔය දෙකනේ වෙන්නේ. එතකොට පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී රූපය තියෙන පින්වත්නි බාහිර වස්තු වල නම් කාමයේ තියෙන හැමෝටම ඒක ආස්වාද වෙන්න ඕන. එහෙනම් සුවඳ විලවුන් සාපුවක එක එක විදිහේ සුවඳ ඕනේ නැහැනේ. එකම සුවඳ හැමෝටම සුවඳක් නම් ප්‍රියක් නම් එක සුවඳක් තිබ්බොත් මදිද? ඇති. එතකොට එක සුවඳ වර්ගයයි සුවඳ විලවුන් සාපුවක තියෙන්නේ. ඒකේ ප්‍රියභාවයේ කැමැත්ත කියන එක සුවඳ විලවුන් එකේ තියෙන එකක් නෙවෙයි. සමහරු මුළු සාප්පුවෙම හොයලා හරියන්නේ නැහැ කියලා යනවා. ඒ කියන්නේ එයාගේ කැමැත්තට සාප්පුවේවත් බඩු නැහැ. ඒ කියන්නේ විවිධයිනේ. තම තමන්ගේ සිත තුල හැදෙන එකක්. දැන් බලන්නකෝ අපි කවුරුත් දන්න පළතුරක්නේ දූරියන් කියන්නේ. ඕක සුවඳට ගඳ දැහුව. හොඳට බලන්න. එකම පළතුරක් නාසයෙන්මයි විඳින්නේ කවුරුත්. එකම පළතුර ගැන වුණත් හැමෝම නාසයෙන් එහි සුවඳ බලනවා වුණත් කෙනෙකුට ඒක ගඳක්, කෙනෙකුට ඒක සුවඳක්. පැහැදිලිද? එහෙනම් කාමයේ තියෙන රූපවලත් නෙමෙයි. කාමයේ තියෙන්නේ ඇහෙත් නෙමෙයි. කාමයේ තියෙන්නේ ශබ්දවලත් නෙමෙයි. කාමයේ තියෙන්නේ කනෙත් නෙමෙයි. කාමයේ තියෙන්නේ සුවඳවලත් නෙවෙයි. කාමයේ තියෙන්නේ නහයෙත් නෙවෙයි. කාමයේ තියෙන්නේ කොතනද? ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ආදී මේ ඉන්ද්‍රියයන්ගෙන් ගෝචර කර ගන්න වස්තුන් මුල් කරගෙන
ඇතිවන සිතේ ලාමක සංකල්පනාවට තමයි කියන්නේ කාමය කියලා. බුදුහාඳුරෝ කියන්නේ අන්න ඒක අයින් කරගන්න කියලා. බුදුහාරෝ කියන්නේ අන්න ඒක අයින් කරගන්න. ඇහැ අන්ධ කරගන්න කියන්නේත් නැහැ. රූප විනාශ කරලා ගිනිබත් කරලා දාන්න කියලා කියන්නේත් නැහැ. රූප එසේ තිබුණාදෙන් ඇසත් මෙහෙමම තිබුණාදෙන් ඒ ඇහෙන් රූපත් දැකපුදෙන් ප්‍රිය මනාප දසුන් දකින්න ලැබෙන්නේ සසර පිනටනේ. එය එසේ වුණාදෙන් හැබැයි ඒවා මුල් කරගෙන ලාමක සිතිවිලි හදන්න එපා. කොච්චර ලස්සන ප්‍රතිපදාවක්ද බලන්නකො බුදුහාඳුරු කියන්නේ. අපිට කරන්න බැරි දෙයක්ද මේ කියන්නේ? කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? නිදැල්ලේ යන ගවයට නිදැල්ලේ යන්න දෙන්න කියලා. අපි මොකද කරන්නේ? අපි ඒවයි ගැට ගහනවානේ. අපි රූපවල ගැට ගහ ගන්නවා අපේ හිත. සද්දවල ගැට ගහ ගන්නවා. එක මිනිස්සෙක් ගත්තොත් මිනිස්සයාගේ කටහඬේ ගැට ගහනවා. ඊළඟ දවසේ දුරකථන නැමතුමක් දෙනකොට කියනවා මේ කටහඬ වෙනස් වෙලානේ. බලන්නකෝ අර අල්ලගෙන තියෙන අල්ලගැනීම ඒ හඬම අපි පතනවා ඊට පස්සේ. ඊළඟ වාරෙත් අපි බලාපොරොත්තු වෙන්නේ එදා තිබිච්ච කටහඬමයි. මොකද්ද මේ? අල්ලා ගැනීම කියන්නේ ඕක නෙමෙයිද? අල්ලා ගැනීම කියන්නේ ඒක. ඊළඟට අපි කියනවා ඔයා දැන් ටිකක් වෙනස් වෙලා වගේනේ. අපි බලාපොරොත්තු වෙනවා එදා තිබිච්ච රූපයම මැරෙන තුරා. ඔබට ඔබේ රූපය සහ ඔබේ කටහඬ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබේ කටහඬ මං අහන්නේ. ඔබට ඔබේ කටහඬ හැම කල්හි එක ලෙස තබා ගන්න පුළුවන්ද? ඔබේ වසඟේ තියාගන්න බැරි ඔබේ කටහඬ එසේ තිබියදී අනුන්ගේ කටහඬක් ඔබේ වසඟේ තියාගන්න හදන එක කොච්චර හිස් වැඩක්ද? ඔබේ රූපය ඔබට ඕන හැටියට ඔබේ වසඟේ තියාගන්න පුළුවන් වුණාද? බෑ. එහෙනම් බාහිර රූප ඔබේ වසඟේ ඔබට ඕන හැටියට තියාගන්න දරන උත්සාහය මේක නුවණැත්තෙක්ගේ වැඩක්ද අඥානෙක්ගේ වැඩක්ද? කාගේ වැඩක්ද? අඥානෙක්ගේ වැඩක්. ඔය දෙකෙන් ඔබ වැඩියෙන්ම කරලා තියෙන්නේ මොකද්ද? අඥානෙක්ගේ වැඩක් නේ. ඒ තරමටම ඔබට ඉතුරු උනේ අරමුණ සමෘද්ධ වීමක්ද එහෙම නැතුව වෙහෙසක් විතරමද? වෙහෙසක් විතරමයි. දැන් එහෙනම් ඔය හිස් වෙහෙසක් විතරක් ඉතුරු වන වැඩේ නතර කරලා දාන්න. හැබැයි මේකේ අපි කොච්චර බැහැගෙනද කිව්වොත් අපේ හාමුදුරුවෝ කිව්වට කියලා ආයෙත් අරකමයි කරන්නේ. කියන්නේ අපි ඒ තරම් මේ කාමයේ එකයි කිව්වේ අජෝසායේ තිට්ඨති මේකේ බැහැගෙන ඉන්නේ අපි. ඒ කියන්නේ අපිට මේ කාමයේ අතාරින්න බයයි. ඇයි මේක අතෑරපුවම අපිට වෙන සැපයක් ගැන අදහසක් නැහැ. ඇයි අපි කාමයෙන් තොරව මේ ලෝකේ සැපයක් දන්නේ නැනේ. අපි දන්න එකම සැපේ තමයි මේ වෙනකොට කාම සැපේ පින්නත්. මේ කාම සැපේ හින්දා සැපය තප්පරයක් නම් විඳින්නේ පින්නත්නි. ඒකේ දුක විඳිනවා පින්නතුනේ මැරෙන තුරා සමහර ලාකදී. එකපාරයි පින්නත් hina වෙන්නේ. එකපාරක් hina වෙන්න අපි සුසුම් හෙලන්න ඕන 100 වතාවක්. එක වේලක් රහට කන්න ගිහි ඔබ මාසයක් දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවනේ. ඊට පස්සේ මාසයක් දුක් විඳලා පින්නතුනේ ඔන්න ඊට පස්සේ අර පඩිය ලැබෙනවනේ. ලැබුණාට පස්සේ මොකද කරන්නේ? වැඩේ අතාරිනවද?
වැඩේ අතාරින්නේ ආයෙ පටන් ගන්නවා හොඳයි. අද ඉඳන් ආයෙ මාසයක් දුක් විඳිනවා කියලා. මේ කියන්නේ හිතන්න හොඳට. අපි ස්වල්ප සැපයක් වෙනුවෙන් බොහෝ දුක් විඳින්න හිතේ කැමැත්තක් හදාගෙන ඉන්නේ. ස්වල්ප සැපයක් වෙනුවෙන් එක සැපයක් වෙනුවෙන් දුක් 1000ක් විඳින්න අපි හිතේ කැමැත්තක් හදාගෙන ඉන්නේ. ඇත්තටම අපි කියන්නේ ඔබ ඇත්තටම ඔබ සතුටු වෙන්නේ සැපයෙන් නෙමෙයි. එහෙනම් මොකෙන්ද? ඇත්තටම ඔබ සතුටු වෙන්නේ සැපයෙන් නෙමෙයි සැප විඳින්න දුක් විඳින එකකින්. හිතලා බලන්න. ඇත්තටම ඔබ මේ තාක් සතුටු වෙලා තියෙන්නේ සැපෙන් නෙමෙයි. ඔබ සතුටු වෙලා තියෙන්නේ සැප හොයන්න දුක් විඳින එකෙන්. තේරෙනවද මේ කියන එක? එහෙනම් හැමදාම ඔබ සැප කියලා කරලා තියෙන්නේ මොකද්ද? සැප හොයපු එක. විඳපු එක නෙවෙයි. ඔබ හැමදාම සැපේ කියලා කළේ සැප විඳින එක නෙවෙයි. සැප හොයන එක. දැන් ඔබට වයස කීයද? මේ ධර්ම දේශනා කරන මේ ධම්සභා මණ්ඩපේ ගත්තොත් මට වඩා වයසින් ලාභාලව ඉන්න බව පේන්නේ මේ පුංචි දරුවා විතරයි. අනික ඔක්කොම මට වඩා වයසින් වැඩි බවයි පේන්නේ. හැබැයි ඔය මුළු වයස තුරාම ඔබ දැන් සැපවත් වෙලාද ඉන්නේ කියලා හුවොත් නැත්තම් තාම සැපේ හොයනවද? සමහර වෙලෙදි ජීවිතයේ 4න් 3කටත් වඩා ගෙවිලා තාමත් සැපේ හොයනවා. තාමත් සැපේ හොයනවා. හැබැයි සැබවින්ම මම සැපේ විඳිනවා. ඔබට වඩා කලින්. ඒක තාම නිත්‍ය සැපයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා වින්දා වගේ. නමුත් මම සැපයක් විඳිනවා. ඔබ තාම හොයන. ඒකට කරන්න තිබුණ එක දෙයයි. ඇත්තටම පැවිදි වෙනදාම ස්වභාවයෙන්ම ඒකට උත්තරේ ලැබුණා. ඒ මොකද්ද දන්නවද? සැප හොයන එක නතර වුණා. ඔච්චරයි. පැවිදි වෙන දවසේම සැපය හොයන එක නතර වුණා ඉතින්. ඉතින් මං හැමදාම දැන් සැපින්. ඔබ තාම සැපේ හොයනවා. එහෙදි විඳින්න වෙන්නේ. නේද? ඔබ හිතන්න පින්නත් ආපහු අපේ ජීවිත කෙටි කාලයක් නේ, බොහොම කෙටි කාලයක් නේ තියෙන්නේ. දැන් තේරුම් ගමු පින්නත් ජීවිතේ තව කාලයක් නැහැනේ අපිට. අපිට පාර වරදින්න පුළුවන්. හැබැයි වැරදි පාරේ හුඟක් දුර යන්න හොඳ නැහැ තේරුණාට පස්සේ. නේද? පාර වරදිනේ කර්මයක් නෙවෙයි. හැබැයි වැරදිච්ච පාරේ දුර යන එක ගැටලුවක්ද නැද්ද? ඒක ගැටලුවක්. එතකොට ඇයි අපිට මෙහෙම මේ කාමයට ආසාවක්, මේකනේ කාමච්ඡන්ද නීවරණය කියන්නේ ඕකමනේ. මේ කාමයන් කෙරෙහි පවතින ආසාව, කැමැත්ත. මේකේ අභිවදති ගුණ කියනවා සමහරු. එතකොට මේ කාමයන් කෙරෙහි කැමැත්තක්, ආසාවක් ඇති වෙන්නේ මොකක් නිසාද? ඔන්න ඕක තමයි ඊළඟට තේරුම් ගන්න ඕන දේ. බුදුහාමුදුරුවෝ වදාලා මේ ලෝකේ තියෙනවා ඇහැට පේන රූප වේවා, කනට ඇහෙන ශබ්ද වේවා, මේ හැම එකකම තියෙනවා පින්නතුනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවනේ තියෙන්නේ. ඔය සෑම බාහිර අරමුණකම අපි සිතින් හඳුනා ගැනීමක් කරනවා මේක හොඳයි කියලා. ඔන්න ඔය හොඳයි කියලා හඳුනා ගැනීමට කියනවා
සුබ සංඥාව කියලා. ඒක සංඥාවක්. ඒ සංඥාව එකිනෙකාට අනුව වෙනස් වෙනවා. දැන් අර කිව්වේ දූරයන් පිළිබඳව මේක හොඳයි රසයි සුවඳයි කියලා කෙනෙක් හදාගන්න සංඥාව වෙනම එකක්. හැබැයි තවත් කෙනෙක් ඒ දූරයන් ගෙඩිය සම්බන්ධවම හදාගන්න සංඥාව වෙනම එකක්. සමහර කෙනෙක් සුවඳ නිසා තමන් සුවඳ වෙලවුන් එකක් තෝරගෙන මුරු ගත පුරා දවටගෙන පින්නතුනේ නගින්නේ පෞද්ගලික වාහනයට නෙවෙයි පොදු වාහනයට. ඒක නොකළ යුත්තක්. ඒක නොකළ යුත්තක්. ඇයි? ඔබේ නහය නෙවෙයි හැමෝටම තියෙන්නේ. ඒ නිසා අපි සමහර තැන්වලදී අපි හිතනවා අපේ සුවඳ හැමෝටම සුවඳක් හැටියටම දැනේ කියලා. හැබැයි ඒක ඒ රටේ ඉන්න බහුතරයකට ඉවසන්න බැරි දුකක් වෙන්න පුළුවන්. ඒව ගැන අපි සාවධාන වෙන්න ඕන. එතකොට ඒ සුවඳක් පිළිබඳව හරි රසයක් පිළිබඳව හරි රූපයක් ගැන හරි අපි මේක හොඳයි මේක ප්‍රියයි මේක මනාප දෙයක් ලස්සන දෙයක් හරි ශෝක්නේ කියලා අපේ ඇති වෙනවා හැඟීමක් හඳුනා ගැනීම මට්ටමක්. ඒකට කියනවා සුබ සංඥාව කියලා. ඒකට කියන්නේ සුබ සංඥාව. ඒක සංඥාවක්ම විතරයි හැබැයි පින්වත්. ඒක ඇතුලේ ඇත්තටම ඒ කියන ශෝක් කියන එක නෑ. ඇත්තටම ඒක ඇතුලේ හරි හොඳයිනේ කියන එක හොඳ ඒක ඇතුලේ නෑ. ඒක ඇත්තටම ඒක ඇතුලේ හොඳයි ෂෝක් කියන එක තියෙනවා නම් ඒක ඇතුලේ තියෙනවා නම් සල්ලි දීලා නරක වෙච්චඹ ගින්නේ නෑනේ නේ. ඒක ඇතුලේ ෂෝක් කියන එක තියෙනවා නම් ඒක ඇතුලේ හොඳයි කියන එක තියෙනවා නම් අපි සල්ලි දීලා නරක වෙච්චඹ ගින්නේ නෑනේ නේ. එහෙනම් ඒක කොහේ ඇති වෙච්ච එකක්ද? අඹ ගෙඩියේ තිබිච්ච ෂෝක් එකක් නෙවෙයි. ඒක අපි හිතේ හඳුනාගත්තු එකක්. හඳුනා ගැනීම මාත්‍රයක් විතරයි. ඒ අඹ ගෙඩිය ගෙනලා කපලා බලනකොට තේරෙනවා මං ගත්තු සංඥාව වැරදි. ඔන්න ඔය උපමාව ඇතුලේ ලෝකේ ඕන දෙයකට කාරණේ තියෙනවා. අඹ ගෙඩියක් දැකපු ගමන් ෂෝක් කියලා සල්ලි දීලා ගන්න මිනිස්සු ඒ ෂෝක් කියන සංඥාව අතහැර ගන්න අඹ ගෙඩිය කපලා බලපුවා. සමහර වෙලාවකදී කපලා බැලුවට තේරෙන්නෙත් නැහැ. නරක් වෙලා නැහැ. පළවෙනි කෑල්ල කාලා බලන්න ඕන සමහරු. එතකොට තේරෙනවා මං ඇති කරගත්තු ෂෝක් හොඳයි මනාපයි කියන අදහස සමහරු එතනින් අයින් කරගන්නවා. මේ ලෝකේ ඕනෑම අරමුණක් ගැන පින්නතුනේ අපේ ඇතිවන සුභයි කියන සංඥාව හොඳයි කියන සංඥාව නුවණින් විමසනකොට තමයි තේරෙන්නේ පින්නතුනේ මේක ඇතුලේ හොඳයි කියන දෙයක් නැහැ කියලා. නුවණින් විමසන එකට කිව්වා යෝනිසෝ මනසිකාරය කියලා. බුදුහාමුදුරුවෝ වදාලා රූප වේවා ශබ්ද වේවා ගන්ධ රස වේවා ඔය හැම දෙයකම සුභ සංඥාව පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් නොව අයෝනිසෝ මනසිකාරයෙන් නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් තමයි නූපන්න කාමච්ඡන්දය උපදින්නෙත් උපන්න කාමච්ඡන්දේ වැඩි වෙන්නෙත්. පැහැදිලි නේද? එහෙනම් කාමච්ඡන්දේ කාමයන් කෙරෙහි ආසාව මොකක්ින්දද ඇති වෙන්නේ? ප්‍රිය මනාප වූ අරමුණ ගැන නුවණ නැතුව මෙනෙහි කරන මෙනෙහි කිරීමෙන්. ඔතනින් තමයි කාමයේ කෙරෙහි ආසාව කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ. ඇති වෙච්ච එක වැඩි වෙන්නේ. හරියට මොන වගේද? අර අඹ ගෙඩිය මේක කපලා බලන්න ඕන මේක කාලා බලන්න ඕන කියන තැනකට එන්නේ නැතුව ඒක නුවණින් මෙනෙහි කිරීමනේ. ඒක විමසීමනේ මේ ගැන. ඒ විමසීමට යන්නේ නැතිව අඹ ගෙඩිය බාහිර පෙනුමෙන් පින්නතුනේ බලලා ගත්තම ෂෝක් කියලා ඒ සංඥාව වැරදුනාම ගත්තු දේ වර්ධිනෝ.
ඇයි මේ ලෝකේ සමහර අඹ තියෙනවා පින්නතුනේ. අමුයි ඉදිච්ච පෙනුම තියෙන. මේ කියන්නේ ඉතින් අඹ ගැනමත් නෙවෙයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන අම්බ කියලා සූත්‍රයක්. බුදුහාර පෙන්නනවා එහෙමත් අඹ තියෙනවා කියලා. සමහර අඹ තියෙනවලු ඉදිලා අමුයි වගේ පේන්නේ. සමහර අඹ තියෙනවලු අමුයි ඉදිලා වගේ පේනවා. සමහර අඹ තියෙනවා අමුයි පේන්නේ තමුවටම තමයි. සමහර අඹ වර්ග තියෙනවා ඉදිලා ඉදිච්ච විදිහටම පේනවා. මේ කියන්නේ කවුරු ගැනද මේ? ලෝකේ මිනිස්සු ගැන කියන්නේ. සමහර මිනිස්සු හරිය ඇතුළාන්තේ බොහොම ධර්මයේ දන්නවා වගේ පේනවා. හැබැයි මෙලොව හසරක් දන්නේ නැහැ. ගුණයක් නැහැ, සීලයක් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි එළියට පේනවා හිම ඇති කියලා. හරියට මොන වගේද? අර අමු ඉදිච්චා වගේ පේන අඹ වගේ. ඉතින් බුදුහාරන්ගේ දේශනාව බලන්නකො පින්නත් කොච්චර ලස්සනයිද කියලා. මේ අඹ ගෙඩි වලින් ගැලපුවේ මේ ලෝකේනේ මිනිසුන්ගේ චරිත. ඉතින් එතකොට අපිට මේ සුභයි කියලා ගන්න සුභ අරමුණු නුවණින් තොරව මෙනෙහි කළා. මොකද්ද නුවණින් තොරව මෙනෙහි කරනවා කියන්නේ? අයෝනිසෝ මනසිකාරය. මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? දේශනාවේ කියනවා අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතනවා. නුවණින් තොර මෙනෙහි කිරීමක්. අනිත්‍ය දේ හැබැයි නිට්ටයයි කියලා හිතාගෙන මෙනෙහි කරනවා. මොනතරම් ලස්සන රූපයක් වුණත්, මොනතරම් ලස්සන නාදයක් වුණත්, මොනතරම් මිහිරි රසක් වුණත් මොකද වෙන්නේ? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයිනේ. අනිත්‍යයි නම් ඒක වෙනස් වෙලා ගියා නම් ඒ ඊළඟට උපද්දවන්නේ සැපයක් නෙවෙයි, ආයේ දුකක්මයි. ඒක අනිත්‍යයි නම් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්ද? බෑ. මේක ස්ථිරව පවතින එකක් නෙවෙයි. මේක ස්ථිරව පවතින එකක් නෙවෙයි කියලා අඳුනාගත්තා නම් ඒ අඳුනා ගන්න කෙනාට වටහා ගන්න කෙනාට පින්නතුනේ ඊළඟට වැටහෙනවා කොහොමත් මේක මගේ වසඟේ පවත්වා ගන්න බෑ, මට ඕන විදිහට එහෙනම් තියා ගන්න බෑ කියලා. කුසේ තියාගෙන මාස 10ක් ඔබ දරුවෝ රැක්කා. හැබැයි ඒ දරුවන්ගෙන් ඔබට ඕන විදිහ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම බෑ පින්වත්නි. හැබැයි අපි අවුව වැස්ස ගැන පවා එහෙම අපේක්ෂා තියෙනවා. වැස්ස වුණත් බලන්නකෝ අපිට ඕන කාලෙට වහින්න ඕන, අපිට ඕන දවසට වහින්න ඕන, අපේ පින්කම් ගෙදරට පායන්නත් ඕන. නේ? එතකොට බලන්න අපේ තියෙන මේ අපි අනාත්මයි අනිත්‍යයි කිය මේ බනහන අපි අවුව වැස්ස ගැන පවා පින්නත් අපේ වසඟේ පවත්වා ගන්න ලාමක උත්සාහයක් දරනවද නැද්ද? ලාමක උත්සාහයක් දරනවා. වහින වැස්සට වහින්න ඉඩ දෙන්න. ඔබේ ගෙදර වහලේ හදාගෙන නම් එච්චරයිනේ. අපි වහලේ ගැන සැලකිලිමත් නැහැ. අපි බලන්නේ මොකක් ගැනද? වැස්ස ගැන බලාපොරොත්තු තියාගන්න. ඕක පායන්න ඕන. මේ හැම එකක්ම උපමා පින්නතුනේ. ඒ හින්දා හැම තැනකම ඔබ තේරුම් ගන්න සුභ අරමුණු තියනවා වගේ අපි ගන්නවා. සාවකාලික ස්වල්ප සැප ආස්වාදයක් මේ ලෝකේ කාම සම්පත් වල තියෙන්නේ. මීට අවුරුදු 5කට 6කට 7කට 8කට එහා පැත්තේ ඔබ කාම වස්තු හැටියට ලං කරගත්තු දේවල් අද ඔබ තාමත් තුරුල් කරගෙන ඉන්නවද කියලා බලන්න. ඔබ අවුරුදු 15 දී 12 දී ලං කරගෙන ඉඳපු කාම වස්තු අද ඔබට කැමත් ඔබව සතුටු කරනවද? සතුටු කරනවද වින්නත් නෑ. ඔබ අවුරුදු 20 දී 25 දී විඳපු කාම සම්පත්තිය අද ඔබව සතුටු කරනවද? නෑ.
පුංචිම කාලේ සෙල්ලම් කරපු හැටි ඔය ඇත්තන්ගේ අම්මලා සෙනග ඉස්සරහ ඔය ඇත්තුන්ට කිව්වොත් කොහොම තියෙද? පුංචිම කාලේ සෙල්ලම් කරපු හැටි සෙනග ඉස්සරහ ඔබේ දෙමව්පියෝ කියනවා. ඔබත් ඉන්න තැන. ඔබට මොකක් හිතේද? ලැජ්ජා හිතෙනවා. හැබැයි එදා කොහොමද සෙල්ලම් කරන කාලේ? හිතන්න. බුදුහාර වදාළ දේ පුංචි දරුවෝ හදපු සෙල්ලම් ගෙවල් කලනවා ඒ දරුවන්ට දැනුම් තේරුම් එනකොට ඒ දරුවන්ගෙම දෑතින් සුණු විසුණු කරනවා. ඒ වැටහීමට ආපු දාට අපිත් මේක සුණු විසුණු කරනවා. දැන් ජීවිතයේ සැඳෑ සමයට ආපු මේ බොහෝ දෙනෙකුට අතීතයේ කරලා තියෙන කාම වස්තු හැටියට පොරාල්ලපු පොරැල්ලිල්ල දැන් ලැජ්ජද නැද්ද? අපිනත් නේ දැන් ලැජ්ජයි. දැන් අපි කියනවා අනේ මේ බණ අහන්න තිබ්බනම් අපිට තරුණ කාලේ කියලා. ඇයි? අතීතයේ අපි කරපු දේවල් වලින් මේ ලෝකේ අද අපි සමහර විට ලැජ්ජා වෙනවා. ඒ ගැන හිතන්න එපා. ලෝකේ කවුරුත් එහෙම තමයි. මං කිව්වනේ මේ කාමයේ විඳිනකොට කාමයේ දොසක් පේන්න තු වෙනවා කියලා. දැන් ඔබ සතුටු වෙන්න. ඔබට දහම මුණ ගැහුණා. මෙතනින් එහා පැත්ත ඔබ සකස් ගන්න. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න අයෝනිසෝ මනසිකාරය කියන්නේ නිත්‍ය දේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතනවා. දුක් දේ සැපයි කියලා අඳුනගෙන යනවා. අනාත්ම දේ තමන්ගේ වසඟේ තියාගන්න බැරි දේවල් තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා මෙනෙහි කරනවා. අසුබ දේ සුභයි කියලා හිතෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා නේද? කාමච්ඡන්දේ උපදින්නේ මොකකින්දද? ඇහැට පේන කනට අහන නාසයට දැනෙන දිවට දැනෙන මේ දේවල් වල සුබ නිමිත්ත පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කියලා. එහෙනම් මේ සුබ නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? අසුබ දේ ගැන තමයි මේ සුබ සංඥාවක් හදන් ඉන්නේ. ඒකම තමයි අයෝනිසෝ මනසිකාරය. ඇත්තටම ඔබේ ශරීරය ඔබ කියලා කියන්නේ මොකද්ද කියලා ඔබ කියලා කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ කියන්නේ නමින් නෙවෙයි ඇතුලාන්තෙන් විමසලා බැලුවොත් ඔබ කියන්නේ කවුද? දැන් මේ මේසේ කියන්නේ මොකක්ද ඇහුවොත් ලී ටිකක් එන දෙක තුනක් ඔහොමනේ. ඔබ කියන්නේ කවුද ඇහුවොත් ඔබ කියන්නේ කවුද ඇහුවොත් කොහොමද? අපින්නත් ඔන්න ඔය වැටහීමනේ සතිපට්ඨානේ වඩනකොට වැඩෙන්නේ. මොකද්ද? පටික්කුල මනසිකාරයේදී ඒ කියන්නේ පිළිකුල් සංඥාව වඩද්දි මෙනෙහි වෙනවා. අන්තිමේදී වැටහෙන කාරණේ තමයි මොකද්ද? මෙනෙහි කරපුවාම අන්තිමේදී වැටහෙන කාරණයක් තියෙනවා. ඒ වැටහෙන කාරණේ තමයි මොකද්ද? කුණු ගොඩක් විතරක් ඇත සතෙක් පුද්ගලයෙක් නැත. එහෙනම් ඔබ කියන්නේ කොහොමද? කුණප කොටාස එකතුවක්නේ. සුභයිද අසුභයිද? අසුභයි. ඒ අසුභය දරාගෙන උත්සව ආරම් බැන්දේ කුමක්ද? තවත් කුණු ගොඩන්නේ නේ. අපි ධර්මයට අනුකූලව අපි දැන් මේක කවදා හරි තේරුම් ගන්න එපා පින්නත් නේ. බලපුවම තියෙන්නේ කුණු ගොඩකට කුණු ගොඩක් එකතු කරන්න උත්සවයක් කරන්න. ඔකනේ තියෙන්නේ. නේද පින්නත් නේ. එතකොට ඔන්න බලන්නකො පින්නත් නේ අර සුබ සංඥාවක් හදාගෙන තියෙන්නේ අසුබ දෙය ගැන. මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරයේ හින්දා.
අයෝනිසෝමනසිකාරය. මේක එකවර ඔබ කම්පා වෙන්න එපා. මේ සියල්ල එකවර පින්නත් සංසිඳිලා යන සිටිවිලි නෙවෙයි. නමුත් මේ අවබෝධය මේ ජීවිතයේ නොවෙන්න පුළුවන් සමහර විට, මේ බුද්ධ ශාසනයේ නොවෙන්නත් පුළුවන් සමහර විට, සමහර විටකදී මේ බුද්ධ ශාසනයෙම වෙන්නත් පුළුවන්. එසේත් නැතහොත් මතු බුදු කෙනෙක් හමුවෙහි හරි ඔය දැන් වටහාගත්තු කාරණය ප්‍රයෝජනවත් වෙයි. මතු බුදු කෙනෙක් ඉස්සරහා හරි කුණු ගොඩක් එක්ක එකතු වෙන්නේ නැතුව පින්නතුනේ බුදුහාමුදුරුවෝ ළඟට යන්න හරි හිත දැඩි කරගනි. එනිසා ඒ අවබෝධය ටිකෙන් ටික හදාගන්න. ඒ අවබෝධය හදාගෙන යන ගමන බොහොම සුවපත් පින්නතුනේ. අපි හිතනවා එහෙම නැතුව මේ ආස්වාද හොය යන ගමන හරි සුවදායකයි කියලා. නමුත් අන්තිමේදී මහා වෙහෙසක් ඉතුරුයි. ජීවිතේ හැන්දෑ කාලේ වෙනකොට තැවෙනවා බොහෝ දෙනෙක්. ඒ හින්දා හොඳට ජීවිතේ තේරුම් ගන්න පින්නත් මේක නිදහසේ විඳින්න පුළුවන් ජීවිතයක්. ධර්මය හොඳට පුරුදු කරගන්න පුළුවන්. මොකද තේරුම් ගත්තොත් මම ඔබට කිව්වේ ඒකයි. ඔබ සැප හොයන ලෝකයේ සැප හොයන එක අත්තරපු තැන මං සතුටින් ඉන්නවා කියලා. මට උදේට ගේන දානේ ගැන අදහසක් නැහැ. උදේට වළඳපු මට දවල්ට ගේන්නේ කවුද දාන්නේ? ඒ ගේන කෙනා මොනවද ගේන්නේ? උදේ ගෙනපු ව්‍යංජන තුනමද ගේන්නේ? මට අදහසක් නැහැ. සමහර විටකදී ඔබට ඒ තරමටම පැවිද්දෙකුගේ බඳුව ජීවිතය වෙනස් කරන්න බැරි වෙයි. නමුත් වෙනස් කරන්න පුළුවන් තැන්වල හරි ඒ ටික වෙනස් කරගන්න බලන්න. වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවනේ. අඩුම තරමේ කන්නේ මොනවද නොකිය කන්නේ ඇයි කියලා හරි හිතන තැනක සිත නතර කරගන්න. ඒක කරන්න පුළුවන්. ඒ ටික තේරුම් ගත්තම ඔබේ ජීවිතවල පින්නතුනේ ලොකු නිදහසක් තියෙයි. රූප එහෙ තියෙයි, ඇහැ මෙහෙ තියෙයි. හැබැයි මේ දෙක අතර ගනුදෙනුවක් 아무තු ගනුදෙනුවක් නැහැ. සද්දත් එහෙ තියෙයි, කනත් මෙහෙ තියෙයි. දවසක් අපිට එන්න ඕන සද්ද තියෙන තැනක කනත් තියාගෙන කුසල් හිතක එකඟ භාවයෙන් අපිට ඉන්න පුළුවන් වෙන්න මේ හිත පුරුදු කරන්න ඕනේ අපි. සමාධිය කියන්නේ ඒකනේ. එහෙනම් ඒ වැඩපිළිවෙල ඔබ වහවහ උත්සාහ පින්වත්නි ආරම්භ කරන්න උත්සාහවන්ත වෙන්න. හැම දිනාට මේ දේශනාවේ සඳහා උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා.